ආයුබෝවන් ඔබට දිගා සිරි වේවා නිරෝගීමත් වේවා ඔබත් ඔබේ පවුලේ සියලු දෙනාමත් මේ ලෝකවාසී සියලු දෙනාමත් අපේ රටේ සියලු දෙනාමත් නිරෝගීමත් වෙන්න ඕන. හෙළ සංස්කෘතියෙන් අපේ එකම ප්‍රාර්ථනාවය ඔබේ ශරීරය ඔබේ සිත මේ සියල්ලම සුවපත් වෙන්න ඕන. ඉතින් මේ වගේ වකවානුවක අපි ඔබේ නිවසට ගොඩ වෙන්නේ සමහර විට ඔබේ හිතට විඩාවක් දැනෙන්න පුළුවන්. ඒ විඩාව මගහරව ගන්න තියෙන එකම ඖෂධය දහම් ඖෂධය. අපි පෙරදා වගේම මේ හෙළ සංස්කෘතිය වැඩසටහන උපවත් කරන්න මිනිමාලයක්සේ වර්ණවත් කරන්න ලස්සන කරන්න අර්ථවත් කරන්න අපි ආරාධනා කළා. ලංකා බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකාරතුමා එතුමා එල් අමරසිංහ මැතිතුමා ඉතින් බොහොම ඈත පළාතක ඉඳලා අපි එතුමාව හැමදාම මේ මැදිරියට එක්කගෙන එන්නේ ඔබට මේ තියෙන දහම් පිපාසය සංසිඳවන්න එතුමාට හැකියාවක් තියෙනවා. එතුමා ඊටාම හොඳින් දහමේ තේරුම් අරගෙන අවබෝධ කරගත් නුවණින් අපිට ඔබට බෙදා හදා දෙනවා. ඉතින් අපි එතුමාව පිළි අරන් ඉදිමු. ආයිබෝ වේවා කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා. ආයිබේවා. ඉතින් මුලින්ම එතුමා අපිත් එක්ක කතා කරේ මේ ලෝකේ සම්මා සම්බුදුවරු දහස් ගණනක් ලෝකෙ පහළ වුණා. ඒ සම්මා සම්බුදුවරුන්ගේ ගුණය, ඥානය, ශක්තිය බෙලෙන් මුළු ලෝකෙම මේ ලංකාවේ සියලු දෙනාම සුවපත් වෙන්න එතුමා අදිෂ්ඨානයක් කරන ආධ්‍යාත්මික අදිෂ්ඨානයක් කරන්න සූදානම්. ඉතින් අපි හැමෝම ඔබත් අපත් අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබට නිරෝගීමත් වේවා කියලා අපි අමරසිංහ මහත්මයාට ආරාධනා කරනවා එතුමා අදිෂ්ඨානයක් කරන්න සූදානම්. සාදු 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 සම්බුද්ධේ අඩ්ඩවි සංච ද්වාදසංච සහස්සකේ පංචසත සහස්සානි නමාමි සිරසාදරං තේසං ධම්මංච සංඝංච ආදරේන නමාමහං නමක්කාරානුභාවේන සබ්බ භය උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු අශේෂතෝ සාදු සාදු සාදු. අපි සාදුකාර දෙමින් එතුමාට මුලින්ම ස්තුතිවන්ත වෙමින් මේ පිළිගන්න අවස්ථාව ඔබට පිළිගන්න දෙයක් තියෙනවා මට ඔබට පිළිගන්වන්න. මොකද පහුගිය වැඩසටහන් වල දයබර ප්‍රේක්ෂක ඔබ මෙතුමාව සම්බන්ධ කරගත්ත WhatsApp මාර්ගයෙන් ඉතින් අපට අපේ channel එකට හරිදේ TV රූපවාහිනියට නිතර දුරකථන නැමතුම් ලබා දෙනවා මෙතුමාව සම්බන්ධ කරන්න කියලා. ඉතින් අපි අද සූදානම් එතුමාව ඔබට තියෙන ගැටලු පිළිබඳව එතුමාගේ දුරකථන අපට සඳහන් කරා. හැබැයි බාධාවක් නොවන්න එතුමාගේ දහම සමාධියට කරන සේවාවට බාධාවක් නොවන්න ඔබ වගකීමෙන් එතුමාට මෙන්න මේ අංක ටිකට අමතන්න පුළුවන්. ඔබට දහම් ගැටලුවක් ආවොත් මේ විදිහට අපි කරමු. මම කියන්න සූදානම් ඔබ ලියා ගන්න 071 4යි 686යි 242 එක අංකයක්. මම නැවත කියන්නම් 071 4යි 686යි 242. තවත් අංකයක් යොදලා තියෙනවා එතුමා 077යි 19යි 44යි 805. 077යි 19යි 44යි 805. ඒ වගේම WhatsApp මාර්ගයෙන් එතුමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් 071යි 461යි 871. 071යි 461යි 88යි 71. ඉතින් අපි එතුමා මේ විදියට සම්බන්ධ කරගන්න ඔබ වගකීමෙන් එතුමාගේ මේ බාධාවක් නොවෙන්න සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරන ගමන් අමරසිංහ මහත්මයාණනි ඔබත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්. අපේ දහම් සාකච්ඡාව අද ටිකක් වෙනස් ආකෘතියකට ඔබ ගෙනල්ලා තිනවා. ඔබත් අපිත් දන්නවා බණ කියන රටක් බණ අහන රටක් යුද බිමක් උනේ කෙලෙසා කියලා ඇහුවා එඩ්වඩ් ජයකොඩි මැතිතුමන්. එතුමා කියනවා එය නිවන මගක් මල් පිපුණු ලොවක් අපි දකිමු ඉතින් සෑමදා කියලා එතුමාගේ ගීතය ওই විදිහට ප්‍රචාරණය වුණා. ඉතින් අපි ඔබෙන් අහන්නේ බුද්ධ ධර්මයේ මේ දර්ශනය මෙච්චර කතා කරන මේ රටේ මෙතරම් අපට මාධ්‍ය වලින් අහන්නට දකින්නට ලැබෙන දුෂ්චරිතයන් සිද්ධ වන්නේ
කොහොමද කියන කාරණෙන් අපි ආරම්භ කරගමු අපි දහම් සාකච්ඡාව. සිල් දනාඩම තිරුවන් සරණයි. අපි අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න යන්නේ මෙච්චර ධර්මයේ කතා කරන ධර්මය අහන රටක් ලෝකේ තවත් නැහැ කියලා සියලු දෙනාම අහලා තියෙනවා. ඒ සින්දු පාඨයක් තමයි දැන් මතක් කළේ මගේ නිවේදක මහත්මයා. ඇත්තටම ඒ සංගීතඥයෙක් ඒ වගේ දෙයක් අදහසක් ඉදිරිපත් කරා නම් ඉතා වැදගත් වෙනවා. අපි මේක නම් ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ මේ මොකද්ද කියලා. ඇත්තටම මේ රට යුද බිමක් වුණා පහුගිය කාලවල. මේ වගේ විශාල උපද්‍රව වලට අපේ රට මුහුණ පෑවා. වසංගත රෝග, සුනාමි වගේ තත්ත්වයන්, ඒ වගේම තවත් ජාතිවාදී ප්‍රශ්න රටේ විශාල දේවල් වලට මුහුණ පෑවා. ඒ වගේම අද ඊටත් වඩා තවත් උවදුරක් තියෙනවා. මම මේ කියන්නේ කොවිඩ් උවදුර නෙවෙයි. ඊට වඩා දරුණු වසංගතයක් මේ රටේ තියෙනවා. මහා විශාල අපරාධ රැල්ලක් මේ රටේ තියෙනවා. මිනිස්සුන්ගේ ಗುಣධර්ම පිරිහිලා කියලා කොච්චරද කියනවා නම් ඇයි මේ තරම් හිරගෙවල් වල මිනිස්සු දාන්නේ, මේ තරමට උසාවි වල මේ තරමට නඩු ආන්නේ මොකද කියලා කල්පනා කරලා බැලුවොත් මේ රටේ ඇත්තටම බණ කියන රටක්, බණ අහන රටක් නම් මේ රටේ මෙච්චර දේවල් වෙන්න පුළුවන්ද? එහෙනම් මෙතන කිසියම් අඩුපාඩුවක් තියෙනවා කියලා පේනවා. එක්ක බණ කියන ක්‍රමයේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, නැත්නම් අහන අයගේ ප්‍රශ්නයක් පුළුවන්. එහෙම නැත්නම් මේක සමාජයට යන ක්‍රමයේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මෙන්න මේ නිසා මම කාරණයක් මතක් කරනවා. මේ වගේ කාලයන් මේ අද විතරක් නෙවෙයි, මේවා අනන්ත සසර තුල මේ දේවල් සිද්ධ වෙනවා. දැන් බුදුවරු ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා විශේෂයෙන්ම අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ අපි කවුරුත් අහලා තියෙනවා පාරමිතා පුරන කාලේ as is must lay දන් දුන්න කියලා. අපි අහලා තියෙන්නේ මේ ඇස් දන් දුන්නා, ලේ දන් දුන්නා, මස් දන් දුන්නා මේ විදිහට කියලා අපි අහලා තියෙනවා. නමුත් මිනිස්සුන්ට දැන් අද මේ රටේ අද මිනිස්සුන්ගේ ඇස් පාදවන්න විදියක් තියෙනවා නම් මේ දුරාචාරය කරලා මේ හිරගෙවල් වල විතරක් නෙවෙයි තපින්න වෙන්නේ. ඊට පස්සේ මහා හිරගෙදරටත් නැත්නම් මහා ගෙදර කියන සතර අපාගත වෙන එකත් මිනිස්සුන්ට මතක් කරලා දෙන්න පුළුවන් නම් අද ඒ වගේ ඇස්පාදන අය මේ රටේ බිහි වෙන්න ඕනේ. ඒ නිසා බෝසත්වරු එදා ඇස් දන් දුන්නා කියලා කියන්නේ මිනිස්සුන්ට මෙන්න මේ කියන ඇස්පාදලා දුන්න එක. ඒ වගේම කියන ඇස් දන් දුන්නා, හිස් දන් දුන්නා කියලා. ඉතින් අපි මේවා ගැන අහලා තියෙනවා බුදු කෙනෙක් ඇස් දන් දෙන්නත් පුළුවන්, ඒ වගේම හිස් දන් දෙන්න පුළුවන්. ඇත්තටම මිනිසුන් අද මේ දුරාචාර, මේ අපරාධ දිහා බලනකොට පේනවා මේ රටේ මිනිස්සුන්ට ඔළුවක් තියනවාද කියලා. දැන් බණ අහලා තියෙනවා නම්, බණ කියන රටක් කියලා කියනවා නම් මිනිස්සුන්ට ඔළුව පෑදෙන්න ඕනේ, ඇස් පෑදෙන්න ඕනේ. ඉතින් ඔළුව පෑදිලත් නැහැ, ඇස් පෑදිලත් නැහැ. ඒ නිසා අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ මිනිස්සුන්ගේ ඇස් පාදන්න, හිස් පාදන්න. ඇස් දන් දුන්නා, හිස් දන් දුන්නා, ලේ දන් දුන්නා කියලා කියනවා. ඒ වගේම මේ අපරාධ දිහා බලනකොට මිනිස්සු කරන දුස්චරිත දිහා බලනකොට මේ මිනිස්සු ගාව කිසිම ලයාන්විත ගතියක් නැත්නම් හදවතක් තියනවද කියලා, කරුණාවක්, මෛත්‍රියක් තියනවද කියලා අපිට පේනවා. නමුත් මේ කරුණ අද මේ සමාජය තුළ පිරිහෙමින් යනවා. ඒ නිසා විශේෂයෙන්ම අද කෙරෙන්න ඕන දෙයක් තමයි මේ බුදු දහම නැත්නම් මේ බුද්ධ දර්ශනය තුළ නිවන් මඟ වඩන පිරිසක් ඉන්නවා. ඒ වගේම නිවන් මඟ වඩන පිරිසට වඩා විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. මේ නිවන් දකින්නවා කියන කාරණයට අහලකටවත් ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා අපි මේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. මේ සඳහා අපි ධර්මයෙන්ම උත්තරයක් හොයාගන්න ඕනේ. මොකද අපි කවදාවත් මේ කතා කරන දේවල් අපි මේ සමාජ පැත්තේ වෙන දේශපාලන පැත්තෙන්වත් වෙනත් සමාජ කෝණයකින් වෙන බුද්ධිමතුන්ගේ කෝණයකින් බලන්න උත්සාහ කරන්නේ. ඒ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය තුලින්මයි අපි මේවට කරුණු හොයාගන්න ඕනේ. ඇත්තටම මේ රටේ ධර්මය හරියට කියවෙනවා නම්
අද මේ තරම් මේ වගේ අපරාධ සිද්ධ වෙන්න බෑ. හැබැයි අපරාධ සිද්ධ වෙනවා. මිනිමැරුම් මංකොල්ල කෑම් කොළහල ඒ බුදුවරුන්ගේ කාලෙත් සිද්ධ වෙනවා. නමුත් මේ තරමට දරුණු විදියට සිද්ධ වීම සහ බෞද්ධ රටක මේ වගේ වෙනවයි කියන එක ගැන අපි ඇත්තටම මහා සංවේගයක් මේ පිළිබඳව තියෙනවා. ඉතින් මේකට හේතුව බුදුදහම අපිට ඇවිල්ලා තියෙනකොට අපි දන්නා බුදු දර්ශනය බුදුහාමුදුරෝ මේ බුද්ධ දර්ශනය ඉදිරිපත් කරලා කෝටි ගණන් නිවන් දැක්ක කියලා අහලා තියෙනවා. නමුත් අපිට මේ අපේ බුදුහාමුදුරෝ නැත්නම් ගෞතම බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යන්න ඉස්සෙල්ලා මේ ධර්මයේ පිළිබඳව යම් යම් ගැටලුකාරී තත්වයන් ඇති වෙලා ධර්ම සංගායනාවක් කරන්න වුණා. ඒ කියන්නේ ධර්මයේ යම් යම් ඒ කියන්නේ තියෙන බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයට වඩා වෙනස් ධර්මයන් මේ සාකච්ඡා කරපු නිසා මෙන්න මේ වගේ අද මේ අවුරුදු 2500ක් ගත වෙච්ච තැන එදා බුදුන් වහන්සේ පිරිනිවන් පාල මාස 3කින් එහෙම වුණා නම් අද වෙනකොට අපිට සම්බුද්ධ ධර්මය හම්බ වෙයිද කියන ප්‍රශ්නය තියෙනවා. මෙන්න මේ පිළිබඳව බුදුන් වහන්සේ මතක් කරනවා මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේ බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද ඉතා අඩුවෙන් පැවතිච්ච කාලේ නැත්නම් ශික්ෂාපද මන්ද වශයෙන් තිබුණ කාලේ රහතුන් වහන්සේලා බහුල වශයෙන් පහළ වුණා. දැන් ශික්ෂාපද වැඩි වෙන්න රහතුන් වහන්සේලාගේ රහතුන් වහන්සේලාගේ පහළවීම අඩුවෙන් සිද්ධ වෙන්නේ. ස්වාමීනි මේකට හේතුව මොකක්ද කියලා අහනවා. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා ලොව යම් දවසක මේ සදහම් පිළිරුවක් ලෝකේ හටගත්තොත් කියන්නේ සද්ධර්ම ප්‍රතිරූපකයක්. කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරා වගේම කියන ධර්මයේ කියන අය ලෝකේ පහළ වුණොත් මේ ධර්මය නැති වෙලා යනවා නැත්නම් මේ ධර්මය අපිට අහන්න ලැබෙන්නේ නැහැ වෙනස් වෙනවා කියලා. ඒකට බුදුහාමුදුරු උදාහරණයක් දේශනා කරනවා. හරියට රත්තරන් වල වටිනාකමක් තියෙන රත්තරන් තියෙන තාක්කල් පමණයි. මේ රත්තරන් හා සමාන දෙයක් පහළ වෙච්ච ගමන් රත්තරන් වල වටිනාකම නැති වෙනවා. මෙන්න මේ වගේ මෙන්න මේ වසර 2500ක විකාශනය තුළ අපිට හම්බ වෙන බුද්ධ දර්ශනයේ යම් කිසි අපිට අහන්න ලැබෙන්නේ නියම බුද්ධ දර්ශනයද කියන එක පිළිබඳව අද ප්‍රශ්නයක් මුළු සමාජය තුළම තියෙනවා. මේකේ ප්‍රතිඵලය තමයි අර කතා කරේ. ඒ නිසා කවුරුත් මේ ගැන පොඩ්ඩක් හිත යොමු කරලා අපි වෙන පැත්තකට මේ ධර්මය කතා කරන්න උත්සාහ කරන්න ඕනේ. අමරසිංහ මහත්මයාණනි දැන් අපට ඇත්තම පැහැදිලි ලංකාවේ ශාසන ඉතිහාසය ගත්තම ලෝකීය ශාසනින් ඉන්දියානු අපි ඉතිහාස කතාව පැහැදිලි කරගත්තම එකක් පැහැදිලි තම තමන්ට ඍෂි පරිදි තම තමන්ගේ අභිමත පරිදි තම තමන්ට හැඟෙන පරිදි තම තමන් ඇසූ පිරු තැන් පරිදි දහම සම්මුතු දහම යම් යම් තැන්වල සමහර කාණ්ඩ එකතු වුණා. අපි දැනගත්තම අපේ යුග තියෙනවා. අනුරාධපුර යුගයේ, පොළොන්නරු යුගයේ, කුරුණෑගල යුගයේ, දඹදිව යුගයේ. එimhe යුග පසු කරගෙන ඉද්දි ලංකාවේ අපි දැක්කා යම් සමහර යුගවල බුදුදහම උඩට ඉලිප්පිලා මතුවලා ආවා. බැබලෙන්න ගත්තා. සමහර යුගවල නිලීන වෙලා, අඩු වෙලා, තුනී වෙලා යන්න ගත්තා. ඒ තුනී වෙලා ගිහිපු තැන්වල සමහර වෙනත් ආගමික සංකල්ප මේ සම්බුදු දහමට ප්‍රවිෂ්ඨ වෙන්න ගත්තා. එතකොට මේ දෙක සම්මිශ්‍රණය වෙලා එළියට ආවේ වෙනස් වූ අදහසක්. මම කියන්නේ දැන් ඇත්තටම අපි නිර්මල බුදුදහම දැන් මේක දර්ශනයක් කියනවට මම එච්චර කැමති නෑ. දර්ශනවාදයක් නම් දැන් සොක්‍රටිස් මේ ෆයිටගරස් ඒ වගේ දාර්ශනිකයන් වෙනම හිටියා. හැබැයි අපේ සම්බුදුරජාණන් වහන්සේ දාර්ශනිකෙක් නොව දහමක් දේශනා කර බුදුවරයෙක්. ඉතින් මට හිතුනේ මේ බුදුදහමේ නිර්මල බුදුදහම මේ වෙනකොට අතුරුදහන් වෙලාද? ඔව් වසන්ත මහත්මයා දැන් ඔබතුමා කිව්වා වගේ මේ ධර්මයේ එක එක්කෙනා එක එක විදියට විග්‍රහ කරන්නට යනවා. මේ ධර්ම විග්‍රහයන්ට කියනවා අත්නෝමතික කියලා. තම තමන්ගේ මත ඉදිරිපත් කරන්න කිසිම කෙනෙකුට බෑ බුද්ධ ශාසනයේ මේ බුද්ධ දර්ශනය. අතර මේක බුද්ධ දර්ශනයක් ආගමක් නෙවෙයි. මේ බුද්ධ දර්ශනය හරියට අවබෝධ කරගන්න එකක් මිසක් මේක දැනුමෙන් ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. මේ නිසා මේ ප්‍රඥාවෙන් මේ දර්ශනය
අවබෝධ කරගන්නේ නැතුව මේ බුදුදහමේ තියෙන මේ සූත්‍ර ඊට පස්සේ මේ ගාථා උදාන මේ වගේ කියන සියලු කරුණු ඉගෙනගෙන බොහෝ අය හදනවා තමන්ගේ උගත්කම මේ ලෝකෙට පෙන්වන්න. ඇත්තටම මේ බුදුදහම තියෙන්නේ කාටවත් තමන්ගේ උගත්කම බුද්ධිය පෙන්වන්න දෙයක් නෙවෙයි. මේ ධර්මයේ තියෙන අවබෝධය සඳහාමයි. එහෙම නැත්නම් මේ ධර්මයේ තියෙන නිවන් දැකීම සඳහාම පමණයි. වෙන කාර්යයන් කරන්න ගියොත් මේකට බුදුහාමුදුරුවෝ උදාහරණයක් දෙනවා. අලගද්දූපම සූත්‍රයේ මෙන්න මේ විදියට මේ බුද්ධ දර්ශනයේ මූලිකම දේ නිවන් දැකීම පමණයි. නිවන් දකින්නේ නැතුව වෙනත් ප්‍රයෝජන ගන්න ගියොත් අර ණය අල්ලන්න ගිය කෙනෙකුට වෙන දේ සිද්ධ වෙනවා කියලා මෙන්න මේ සූත්‍රයෙන් කියනවා. ඒ මොකද දැන් ණය අල්ලන කෙනෙක් අල්ලන්නේ ණය ප්‍රයෝජනයට ගන්න යාගෙන් යමක් හරි හම්බ කරගන්න. හැබැයි ණය අල්ලන්න හැම එක්කිනාටම බෑ. ඒ ණය අල්ලන්න එක්තරා ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය බුදුහාමුදුරුවෝ පෙන්නනවා ණය අල්ලන කෙනෙක් කොහොමද මේ ණය කල්ලන්නේ කියලා. එහෙම නැතුව ණය ඇල්ලුවොත් ණය දෂ්ට කරනවා. මෙන්න මේ කාරණය බුදුහාමුදුරුවෝ කියනවා. මෙන්න මේ විදියට තමන්ගේ අත්නෝමතික මත ඉදිරිපත් කරන්නට ගිය නිසා මෙන්න මේ වගේ දෙයක් අද මේ සමාජය තුළ මේ බුදු දහම වැරදියට පරිහරණය කරන්න වීම නිසා යම්සි දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මේකට ඇත්තටම බුදුහාමුදුරුවෝ මේක මතු කරන්න හේතුනේ එදා හිටිය අරිට්ඨ කියලා මහාන කෙනෙක් හිටියා. මේ මහාන එයා වෙනම කියනවා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ කාමයේ ආස්වාද නැහැ. කාමයේ කියන එක හරියට මේ ගිනි උලක් වගේ නැත්නම් මේ වගේ සර්ප හිසක් වගේ මේ විදිහට කාමයේ ආදීනව බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ අරිට්ඨ කියන ඒ මහාන නැත්නම් ඒ පුජ්‍යලයා කියනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවෙන් ඒ බුදුහාමුදුරුවෝ අදහස් කරපු දේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. දැන් බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම මෙන්න මේ විදිහේ මත ප්‍රකාශ වුණා. ඒ නිසා ඒ අරිට්ඨ කියන ඒ මහාන ගෙන්නලා බුදුහාමුදුරුවෝ අවවාද කරන වෙලාවේ තමයි මෙන්න මේ අලගද්දූපම සූත්‍රය දේශනා කළේ. සර්පය අල්ලන කෙනෙක් හරියට සර්පයා අල්ලන විදිය දැනගල් අල්ලනවා වගේ ඇල්ලුවේ නැත්තම් ධර්මය අල්ලන එකත් ඒ වගේ සර්පෙක් අල්ලනවා වගේ වැඩක්. වැරදියට ඇල්ලුවොත් මේ ණය දෂ්ට කරලා මැරෙනවා වගේ මේ ධර්මයේ තුලින් මහා මේ වරදවා ගත්ත නිසා විශාල විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා Tamanටත් විශාල විනාශයක් වෙනවා. ඒ වගේම රටටත් විශාල විනාශයක් වෙලා තමයි මෙන්න මේ කියන අපරාධ මෙන්න මේ කියන සුචරිතය ගුණ මිනිස්සුන්ගෙන් පිරිහිලා ගිහිල්ලා තියෙන කියන එක අපිට පැහැදිලිව ධර්මයේ තුලින් විග්‍රහ කරන්න පුළුවන්. ඔන්න අපිට ඔබ ආරම්භයක් අරන් දුන්න මේ අලගද්දූපම සූත්‍රය මගින් පැහැදිලි කළ මේ කාරණේ තව ඉස්සරහදී අපිට කතා කරන්න ගියොතින් අපිට තව දහම් කාරණා ගන්න තියෙන අවස්ථාව මගහැරෙන නිසාම මම ඊළඟ කාරණයට යන්න කැමති අමරසිංහ මහත්මයාණනි. අපිට දැන් අපි දන්නවා මේ මෙවැනි අපරාධ සහ දුස්චරිතයන්ට මිනිසුන් පෙළඹීම නවත්තන්න රටක නීති රීති පනවල තියෙනවා, අනුක්‍රම ව්‍යවස්ථා තියෙනවා, බන්ධනාගාර තියෙනවා, පොලිසිය තියෙනවා. ජනතාව පාලනය කිරීම සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහයේ පනත් බොහෝම ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් මේ සියලු පනත් අනපනත් සියල්ලම තිබෙද්දී මෙච්චර දුස්චරිත ප්‍රමාණයක් එහෙම නැත්නම් මෙවැනි අපරාධ ප්‍රමාණයක් රටක සිදු වෙනවා නම් මෙය කිසියම් තැනක මේ අපිට මේක ධර්මානුකූල විග්‍රහයක් ඕන. මේකට දැන් දේශපාලනික විග්‍රහයක් හැමතැනම දෙනවා. මාධ්‍යවල දැකලා තිනවා. ආර්ථික විග්‍රහයකුත් දෙනවා. සමාජීය විග්‍රහයකුත් දෙනවා. හැබැයි ධර්මානුකූල විග්‍රහයක් තමයි හරියට අපට හමු නොවුනේ. මම ඔබෙන් අහන්න කැමතියි මේකට ධර්මානුකූල විග්‍රහයක් ඕන. දැන් බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ඒ කාලේ බමුණු හරි මාන්නක්කාර කට්ටියක්. ඒ නිසා මේ බමුණන්ගේ මාන්නය බිඳීම සඳහා බුදුහාමුදුරුවෝ එක්තරා දේශනාවක් කරනවා. ඒකට හේතු උනේ බුදුහාමුදුරුවෝ ගාව ඇවිල්ලා පැවිදි වුණා. ඒ බ්‍රාහ්මණ වංශිකයෝ දෙන්නෙක් පැවිදි වෙලා ඒ දෙන්න බුදුහාමුදුරුවන්ගෙන් ඒ බණ අහන ගමන්
බණ අහන ගමන් ඒ ධර්මය අවබෝධ කරගන්න ඉන්න අවස්ථාවක එක්තරා අවස්ථාවක බුදුහාමුදුරුවෝ සක්මන් කරමින් ඉන්න තැනදී උන්වහන්සේ ළඟට වැඩියා. එතනදී බුදුහාමුදුරුවෝ අහනවා ඒ වාසෙට්ට භාරද්වාජ කියලා දෙන්නේ ඊළඟ අහනවා දැන් ඔබලා පැවිදි වුණේ මේ බ්‍රාහ්මණ වංශිකයන්ගෙන් ඒ බ්‍රාහ්මණ කුලයේ ඉඳලානේ. දැන් ඔබලාට බ්‍රාහ්මණයෝ බොහොම අවලාද කරනවා ඇති නේද? බනිනවා ඇති නේද? උපහාස කරනවා ඇති නේද කියලා. "ඔව් ස්වාමීනි අපිට සෑහෙන්න බනිනවා අපිට අපවාද කරනවා." "කොහොමද අපවාද කරන්නේ? මේ බමුණෝ කියන්නේ ඊට උතුම් ජාතියක්. බමුණෝ පහළ වෙලා තියෙන්නේ මේ බ්‍රාහ්මණ වංශිකයෝ පහළ වෙලා තියෙන්නේ මහා බ්‍රහ්මයාගේ මුවෙන්. ඒ නිසා අපි තමයි මේ ලෝකේ ඉන්න උතුම්ම වංශිකයෝ. එහෙම තියෙද්දි මේ අපේ දෙන්නේ ගිහිල්ලා මේ බුදුහාමුදුරුවෝ ළඟ මහාන වෙලා ඉන්නවා. මේ අනිත් සියලුම අය බ්‍රාහ්මණ වංශයේ නොවන එදා තිබිච්ච අනිත් ශුද්‍ර වෛශ්‍ය වගේ කුලවල අය සියලු දෙනා පහළ වෙන්නේ මහා බ්‍රහ්මයාගේ පාදයෙන් කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ මාන්නක්කාර පිරිසක් නිසා බුදුහාමුදුරුවෝ කියනවා වාසෙට්ට භාරද්වාජ මේ පමුණෝ මේ විදියට කියන්නේ ඒ අය දන්නේ නැහැ මේ ලෝකේ පැවැත්ම කොහොමද උනේ කියලා. දැන් අදටත් අපි අපේ සමහර අය හිතාගෙන ඉන්නේ මේ ලෝකේ පැවැත්ම මේ බිලියන ගානකට ඉස්සෙල්ලා මෙහෙම සත්‍යෝ පහළ වෙලා ආවා. ඒ ජලජ සත්‍යයේ ගොඩට ආවා. නැත්නම් වඳුරෙක් වගේ ඉඳලා ආවා. ওই වගේ දේවල් මත ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් නිර්මල නිවැරදිව දෙයක් බුදු කෙනෙක් ඒ බුදුන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් දැකලා ඒ දේශනා කරනවා මේ ලෝකේ පහළ වුණේ කොහොමද කියලා. ඒ ලෝකේ පහළ වෙනකොට ඒ ලෝක විනාශ වෙන අවස්ථාවේ යම් කිසි කුසල ශක්තියක් තිබිච්ච කෙනෙක් හිටියා නම් ඒගොල්ලෝ ආභස්සර බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා. ඒ බ්‍රහ්මයෝ ඒ බ්‍රහ්ම ලෝකවල ඉපදිච්ච අය එතනින් තුච වෙලා චුත වෙලා මනුෂ්‍ය කල්පිකව ඒගොල්ලෝ ලෝකේ පහළ වෙනවා. අන්න මේ කතාව බුදුන් වහන්සේ දේශනා කරනවා අග්ගඤ්ඤ සූත්‍රයේදී. ඒ පළවෙනි එක්කෙනා මෙහෙම පහළ වෙලා එයා හිතනවා මම තමයි මේ ලෝකයේ ඉස්සෙල්ලම පහළ වුණේ මම තමයි මහා බ්‍රහ්මයා අනිත් අය මම මැව්වයි කියලා මේ විදිහට මිත්‍යාවක් ගොතාගෙන හිටපු නිසා මෙන්න මේ බමුණන්ගේ තිබිච්ච මෙන්න මේ මිත්‍යාව පැහැදිලි කරන්න මේ මිත්‍යා දෘෂ්ටිය නැති කරන්න බුදුන් වහන්සේ මේ අග්ගඤ්ඤ සූත්‍රයේදී මේ ලෝකයේ හටගන්න ආකාරය මෙන්න මේ විදිහට පෙන්වනවා. අන්නේ පෙන්නකොට මුලින්ම අපි අහලා තියෙනවා උග දෙනෙක් මේ ධර්ම දේශනාව සමාඩ අහලා තියෙනවා. මුලින්ම ලෝකේ පහළ වෙනකොට මිනිසුන්ට මේ ආහාර කියන දේ අවශ්‍ය වුණේ නැහැ. මේ කිරියෝදයක් වගේ දෙයක් තිබිලා ඒ කිරියෝදය තමයි ආහාරයට ගත්තේ. ඊට පස්සේ මිනිස්සු මේ කිරියෝදය තියෙද්දී කෙනෙක් තණ්හා වෙලා මේ කිරියෝදේ රහ බලන්න ඕනේ කියලා මෙම ඇඟිල්ලෙන් අරගෙන දිව ගහලා තියෙනවා. ඉතින් මේක බලන් හිටියාම අනිත් අයත් බැලුවා මේක රහයි මේක දිව ගහලා බැලුවා. මෙන්න මේ විදියට බලන්න ගිහිලා මොකද උනේ? සියලු දෙනාම මේ තණ්හාවෙන් මේ විදියට මෙන්න මේ කියන කිරියෝදේ වගේ කිරියෝදය රස බලන්න ගියාම මේ කිරියෝදය බසර කාන කලක් යනකොට මේ කිරියෝදය අන්තර්ධාන වුණා කියලා කියනවා. මේ කිරියෝදය අන්තර්ධාන වුණාම ඊට පස්සේ සංජාතව පහළ වෙනවා බදාලතා කියලා වැල් වර්ගයක්. ඒ වැල් වර්ගයත් අර විදියටම තණ්හාවෙන් කන්න ගියාම ඒකත් අන්තර්ධාන වෙනවා. ඊළඟට සංජාත හැල් කියලා හැල් විශේෂයක් හැල් වී කියලා අද ඔය කියන වගේ ඊට වඩා විශාල වෙනසක් තියෙන ඒවා සාමාන්‍යයෙන් මේ උයන්න පිහන්න ඕනේ නැහැ. කෙලින්ම ගෙනල්ලා කැමරට ගන්න පුළුවන්. මෙන්න මේකට කියනවා සංජාත හැල් කියලා. මෙන්න මේ සංජාත හැල් පහළ වෙලා ඒව මිනිස්සු පරිභෝජනය කරන්න ගියා. ඒක පරිභෝජනය කරනකොටත් මිනිසුන්ගේ අර තිබිච්ච බ්‍රහ්ම කල්පිත මිනිසුන්ගේ ඒ ශරීර ඝනත්වයටපත් වෙන්න ඝනීභවණය වෙන්න පටන් ගත්තට පස්සේ මේ අය ඝනීභවණ ආහාර ගන්නකොට ඒ විදිහට පහළ වෙනකොට මිනිසුන්ගේ අර තිබිච්ච ඒ බ්‍රහ්ම කල්පිතවර අහසේ පාවෙන සම්ප්‍රභාලෝකයේ තිබිච්ච අයගේ සියලු ලක්ෂණ විනාශ වෙලා ගිහිලා ඒවා විකෘති වෙලා ගිහිලා මේ මිනිස්යෝ තත්ත්වයටපත් වෙන්න ගත්තා.
මේ විදිහට ආවට පස්සේ මිනිස්සු අතර මේ කාමුක ලිංග භේදය ඇති වෙලා ස්ත්‍රී පුරුෂ දෙගොල්ල බිහි වෙන්න ගත්තම මෙන්න මේ කාමභෝගී ජීවිතයට නැත්තම් මේ කාම සේවනයට පටන් ගත්තා. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මේ රටේ මේ විදියට ලෝක ප්‍රජාව මේ තණ්හාව නිසා මෙන්න මේ Tamanට උරුමයෙන් නැත්තම් Tamanගේ ඒ තිබිච්ච ඒ ගුණය නිසා පහළ වෙච්ච දේවල් විනාශ කරගත්තා. මෙන්න මේ විදියට ලෝක ප්‍රජාව විනාශ වෙලා යන වෙලාවේ මේ මිනිස්සුන්ට දැන් අර සංජාත හැල් නැති වුණා. මේ ටික ගෙනල්ලා රැස් කරගත්තා. ඊට පස්සේ දැන් කොටසකට කන්න හම්බ වෙනකොට කොටසකට නැහැ. මේ නිසා ඒ කොටස මොකද කරන්නේ? අනිත් අයගේ දේවල් හොරකම් කරන්න ගත්තා. මෙන්න මේ විදියට හොරකම හොරකම පටන් ගත්තට පස්සේ ඊට පස්සේ මෙන්න මේ ඉඩ කඩන් දැන් අර සංජාතයල් විනාශ වෙලා යනවා. දැන් සංජාතයල් විනාශ වෙලා යනකොට මේගොල්ලන්ට තමන්ගේ මහන්සියෙන් තමන්ගේ ශ්‍රමය වැය කරලා ගොවිතැන් කරලා කන්න පටන් ගන්න වෙනවා. ඒ ගොවිතැන් කරලා ගන්න පටන් ගන්නකොට මිනිසුන්ට ඉඩ කඩන් ඕන වෙනවා. දැන් ඉඩ කඩන් මිනිසුන්ට අයිති කරගන්න ගියාම කොටසකට ඉඩම් අයිති වෙනකොට කොටසකට නැති වෙනවා. මේ නිසා රජෙක් පත් කරගන්නවා මහා සම්මත කියලා රජෙක්. මේ රජුරෝ තමයි රජුරවන්ට කියලා බෙදා ගන්නවා. දැන් මෙහෙම බෙදා ගන්නකොට මොකද්ද වෙන්නේ? කොටසක් අයිති කරගන්නා ලෝකයේ සියලු දෙනාටම උරුම දේවල්. ඒ උරුම දේවල් කොටසක් භුක්ති විඳිනකොට කොටසක් අසාධාරණ වෙනවා. කොටසකට අසාධාරණ වෙනවා. අර අසාධාරණ වෙන කොටස මොකද කරන්නේ? Tamanටත් ජීවත් වෙන්න උවමනා නිසා ගිහිල්ලා අනිත් අයගේ දේවල් ගිහිල්ලා හොරකම් කරගෙන පටන් ගන්නවා. හොරකම් කරනකොට හොරකම් කරේ නැහැ කියලා බොරු කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ අය අතර අඩදබර ඇවිල්ලා වෙලා අන්තිමට මිනිස්සු මරා ගන්නවා. මේ විදිහට ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීච්ඡාචාර, මුසාවාද, පරුසාවාච, පිසුනාවාච කියන මේ දස අකුසලයම පහළ වෙලා තමයි මිනිස්සු මේ දුෂ්චරිතේ කරා පුරුදුනේ. මෙන්න මෙහෙමයි ලෝක පැවැත්ම තුල වෙන්න මේ අපරාධ රැල්ල නැත්තම් දුෂ්චරිත පහළ වුණේ කියලා ධර්මානුකූලව අපිට මේ අග්ගඤ්ඤ සූත්‍රයේ තුලින් දකින්න පුළුවන්. අමරසිංහ මහත්මයාණනි අපිට විවේකයකට යන්න අවසරයි. ඔබේ අදහස් අපට කියන්න හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩුමාලිය උඩුමහල දඹදුව ගාල්ල දුරකථන අංකය 077 321 39 66. ඒ වගේම හෘදේ ටීවී කොළඹ කාර්යාලය මාදිවිල පාර තලවතුගොඩ දුරකථනයේ 011 70 60 631. අපි කෙටි විවේකයට ගිහිල්ලා. නැවතත් විවේකයෙන් පසු ඔබත් සමග සම්බන්ධ වෙන්නේ හෙළ සංස්කෘති වැඩසටහන. අද අපේ ආරාධනෙන් එල් අමරසිංහ මහත්මයා අපිත් එක්ක මේ සදහම් සාකච්ඡාව කරන්නට සූදානම් වෙලා දැන් අපි විවේකයෙන් පස්සේ ඉන්නේ. මේ වෙනකොට ඔබට ගැටලු තියෙන්න පුළුවන්. මේ ගැටලු අපට ලියන්න අපි කිව්ව දුරකථන අංක ඔබට දුන්නා. මේවට සම්බන්ධ වෙලා මෙතුමත් එක්ක කතා කරගන්න ඔබට ඕන ඇති. ඇත්තටම මම හිතනවා ඔබට ගැටලු පැන නගිනවා. අපි කිව්වේ අපි මෙතෙක් කතා කරගෙන ආවේ එතුමා පැහැදිලි කරා මේ ලෝකයේ ආරම්භය අග්ගඤ්ඤ සූත්‍රය භාවිත කරමින් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරා මේ ලෝකයේ ආරම්භය අහඹුවක් නෙමෙයි කියලා. හැබැයි ඒ වගේම පැහැදිලි කරා එතුමා මේ ලෝකේ අපේ ක්ලේශයන් නිකන් අහඹුවක් නෙමෙයි. ඒවා මිනිසුන් ක්‍රියාත්මක වීම ඇතුලේ හරියට පියවරෙන් පියවර වර්ෂ ගාණක් ඇවිල්ලා අපි මේ කියන කාලෙට ආවා. හැබැයි මහා සම්මත රජතුමාගේ පස්සේ දීර්ඝකාලීන රජවරු පාලනය කරා. එහෙම ඇවිල්ලා ලෝකෙ විශිෂ්ටතම රජවරු අතරේ අපි බෞද්ධ සාහිත්‍යෙත් අහලා තියෙනවා සම්බුදු දහමෙත් අහලා තියෙනවා චක්‍රවර්ති රජවරු. ඉතින් මේ සක්විති රජවරු කිව්වොත් මම හරියට මම හිතන්නේ සක්විති රජවරු. අපිට මේ සක්විති රජවරු කාලේ ධාර්මික යුග තිබුණා. ඒ යුග පිළිබඳවත් අපි එතුමාගෙන් අහන්න ඕන අමරසිංහ මහත්මයාණනි. අපිට මේ ස්වර්ණමය යුග තිබුණ ඉතිහාසයේ අපේ මානව ඉතිහාසයේ මේ ස්වර්ණමය යුග හා බුදුදහමේ කතන්දරේ මේ කියන දර්ශනේ කොහොමද ගැලපෙන්නේ? බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී විස්තර කරනවා භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම ඊටාම ධාර්මිෂ්ඨ රාජ්‍ය පාලන ක්‍රමයක් මේ රටේ තිබුණා. ඒ කාලේ සතර දිවයින් වලටම අධිපති වෙච්ච සත් රුවනින් සමන්විත රුවන් 7කින් යුක්ත
දල්හ නේමි කියලා චක්‍රවර්ති රජ කෙනෙක් පහළ වුණා කියලා බුදුන් වහන්සේ ඒ බුදු ඇසින් දැකලා කියනවා. මේ චක්‍රවර්ති රජතුමාට අපි සතර දිවයින්ම එයාගේ යටතට වැටෙනවා. යටතට එනවා. ඒකම සත්‍රුවන් පහළ වෙනවා කියලා කිව්වා. මොනවද සත්‍රුවන්? චක්‍ර රත්නය, හස්ති රත්නය, අස්ව රත්නය, මණි රත්නය, ස්ත්‍රී රත්නය, ගහපති රත්නය සහ හත්වෙනියට පරිනායක රත්නය කියලා සත්‍රුවනක් පහළ වෙනවා. මේ විදිහට පහළ වෙලා මේ විදිහට තාම ධාර්මිකව මේ රජුරෝ රට පාලනය කරන අතරේදී මේ කාලේ ඉත වයස් කාලේ එහෙම ඉතාලා අවුරුදු 1000 ගණන් වයස් කාලයක්. ඒතකොට ඒ ආයුෂ ප්‍රමාණය වැඩි. ඒ චක්‍රවර්ති රජුරෝ තමන්ගේ සේවකයෙකුට කතා කරලා කියනවා මෙන්න මෙතන මේ චක්‍ර රත්නය වෙනස් වුණොත් තියෙන තැනින් කොහාට හරි වෙනස් තැනකට ගියොත් මට දන්වන්න කියලා. ඒ වගේම කාලයක් යනකොට මේ චක්‍ර රත්නය වෙනස් වුණා. ඊට පස්සේ මෙයා කතා කරනවා තමන්ගේ දෙටු පුතාට නැත්නම් තමන්ගේ ජේෂ්ඨ පුත්‍ර රත්නය ගැනදවලා කියනවා මට දැන් මේ රජකම අතහැරලා වනගත වෙන්න තියෙනවා. ඒ නිසා මේක බාර ගන්න, මේක බාරගෙන මෙන්න මේ විදියට කටයුතු කරන්න කියලා උන්වහන්සේ අවවාද කරලා වනගත වෙනවා. වනගත වුණාම අර එයාගේ රත් පුතා මේ විදියටම පාලනය කරන්න ගන්නවා. දවස් 7ක් යනකොට අර චක්‍ර රත්නය අන්තර්ධාන වෙනවා. දැන් ඊට පස්සේ දැන් මෙයාට කරගන්න දෙයක් නැහැ. මෙයා ගිහිල්ලා තමන්ගේ පිය රජතුමා හම්බ වෙනවා. ගිහිල්ලා පිය රජතුමාට කියනවා මේ චක්‍ර රත්නය මේ විදිහට අන්තර්ධාන වුණා. මොකද කරන්න කියලා. එතකොට උන්වහන්සේ ඒ රජතුමා කියනවා මේ චක්‍ර රත්නය තමන්ගේ මගේ දායාදයක් වශයෙන් පුතෙකුට ලැබෙන දෙයක් නෙවෙයි. ඒ නිසා හොඳට නාලා කියලා පිරිසිදු වෙලා මේ පෙහෙවස් සමාදන් වෙලා මෙන්න මේ චක්‍රවර්ති වත පුරන්න කියලා කියනවා. ඒ කියන්නේ එදා ඒ රජවරු පාලනය කර ඒ දසරාජ ධර්මයේ කියන එක පුරන්න කියලා කියනවා. ඒ වගේම හොඳට සිල්වත් වෙන්න කියලා කියනවා. ඒ වගේම ධර්මිෂ්ඨ වෙන්න කියලා කියනවා. එහෙම කියලා එව්වට පස්සේ අර විදියටම එයාගේ පුතා ඒ ආකාරයෙන් කරාම නැවත චක්‍රරත්නය පහළ වෙනවා. අර විදිහටම කරගෙන යනවා. ඒ කැලයට ගිහිල්ලා අහනකොට ඒ රජුරෝ තමන්ගේ පුතාට කියන දසරාජ ධර්මය අද ගොඩක් අය දසරාජ ධර්මයක් ගැන කතා කරනවා. ඒ නිසා මේවා ගැන මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. අපි කියන්නේ නෑ අද මේ රට දසරාජ ධර්මයෙන් පාලනය කරන්න පුළුවන් කියලා. නමුත් මේවා යම් දේවල් අද රටේ ක්‍රියාත්මක නොවන නිසා තමයි මේ රටේ මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. අපි ඒක තර්ක කරන්න අපිට මේ අවස්ථාවක් නෙවෙයි. අපි කෙටියෙන් කතා කරමු මොකද්ද මේ මට මතක් කරන්නත් ඕන දැන් අපේ රජවරු ඉතිහාසයේ හැම රජ කෙනෙකුටම හිටියා පුරෝහිත මණ්ඩලයක්. ඒ වගේම උපදේශක මණ්ඩලයක් හිටියා. අපි අපේ රට පාලනය කරපු හැම කෙනෙකුටම වර්තමානෙත් ඉන්නවා. එදත් හිටියා අනාගතෙත් හිටියි. හැබැයි ඔවුන් උපදෙස් දුන්නේ මේ අපි මේ කතා කරන සද්ධර්මය භාවිත කරමින් යන දසරාජ ධර්මය හෝ වෙනත් ධර්මයක් නෙමෙයි. හැබැයි පාලනය ගෙන යන උපදෙස් දුන්නා. මට ඒකත් පොඩක් මතක් කරගන්න ඕන වෙන්නේ. අපි මේක අහන කියන අයට බලන කියන ප්‍රේක්ෂක ඔබටත් මතක් වෙන්න පුළුවන්. එහෙම දේවල් අපේ බෞද්ධ සාහිත්‍යෙත් තියෙනවා. සම්බුද්ධ ධර්මෙත් තියෙනවා. හැබැයි අපි ඒව පාවිච්චි කරන්නේ. උපදේශක මණ්ඩල ඉන්නවා. අවසරයි ඔබට. අපි මේ දසරාජ ධර්මයේ නැත්නම් සත්පිති වත කියන එක පොඩ්ඩක් කතා කරමු. එතකොට තේරෙනවා එදා කොහොමද එදා ඒ රට ඊටාම සම්පෝෂිත වෙලා ධාර්මිකව ජීවත් වුණා. රටේ අපරාධ නැහැ. ඊටාම සම්පෝෂිත ඊටාම හොඳ රාජ්‍ය ක්‍රමයක් පැවතුණා කියලා. මොනවද පළවෙනි එක දැන් අර සක්විති රජුරුවන්ගේ පුතා අහනවා කියලා මොනවද මේ සක්විති වත කියලා. උන්වහන්සේ කියනවා පළවෙනි එක ධර්මය අසුරු කරමින් ධර්මයට ගරු කරමින් ජනතාවට රක්ෂාවරණය කරන්න. ජනතාව ආරක්ෂා කරන්න කියලා කියනවා. දෙවෙනි එක ධර්මය අසුරු කරමින් ධර්මයට ගරු කරමින් මේ බලසේනා
ඒ කියන්නේ අපි අද කියන යුද සේනාවල් වගේ ඒවා ආරක්ෂා කරන්න රක්ෂාවරණය කරන්න කියලා. තුන්වෙනි කාර්යනේ අර විදියටම ධර්මයේ ඇසුරු කරමින් ධර්මයට ගරු කරමින් ශාස්ත්‍රීයයන් කෙරෙහි රක්ෂාවරණය දෙන්න. ඒ කියන්නේ එදා හිටම කුල ගෝත්‍රවල අය. ඊට පස්සේ ඒ විදියටම ධර්මයට ගරු කරමින් ධර්මයට සත්කාර කරමින් බ්‍රහ්මන ගෘහපතියන්ට රක්ෂාවරණය සලසන්න. ඒ වගේම ඊළඟට කියනවා ඒ විදියටම නියම්ගම් වාසීන් කෙරෙහි කරුණාව දයාව දාලා ඒගොල්ලන්ව රක්ෂාවරණය නැත්නම් රැකවරණය දෙන්න. ඊළඟට කියනවා මහාන බමුණන් කෙරෙහි රක්ෂාවරණය සලසන්න. අර විදියටම ධර්මයේ ගරු කරමින් ඒ ධර්මයට අනුව ජීවත් වෙමින් මෙන්න මේ විදියට ආරක්ෂාව දෙන්න. ඒ විතරක් නෙවෙයි ධර්මයට ගරු කරමින් ධර්මයේ ඇසුරු කරමින් මේ වනයේ ඉන්න සත්ව කොටස් සහ පක්ෂීන් වගේ අය සියලු දෙනාම ආරක්ෂා කරන්න. ඒක සක්විති රජවරුන්ගේ තියෙන සක්විති වතේ එක අංගයක්. ඒ වගේම මේ රටේ කිසිම අධර්ම ක්‍රියාවක් නොපවත්වන ලෙසට කටයුතු කරන්න. දැන් මේ විදිහට වෙනකොට සමාජයේ හැම අංශයක්ම රජුරව බලා ගන්නවා නම් කිසිම කෙනෙක්ගෙන් අසාධාරණයක් සිද්ධ වෙන්නේ ධර්මිෂ්ඨ රාජ්‍යයක් ඇති වෙනවා. ඒ වගේම තවත් එතෙන්දී එනවා තව එක පිරිසක් එනවා රටේ යම් කෙනෙකුට අර කියන හැම පිරිසක්ම රක්ෂාවරණය කරමින් ආරක්ෂාව දෙමින් කටයුතු කරනකොට කොටසක් හම්බ වෙනවා ඒ රජවරුන්ට ධනය නැති දුප්පත් කොටසක්. මේ රජුරෝ කියනවා ඒ අයට ධනය දෙන්න කියලා කියනවා. මෙතනින් තමයි එදා ප්‍රශ්න විසඳුනේ. ඊළඟට කියනවා රටේ බ්‍රාහ්මණ බමුණ නැත්නම් මහාන බමුණන් වෙත ගිහිල්ලා නිතර මහාන බමුණන් හම්බ වෙලා කුසලය මොකද්ද අකුසලය මොකද්ද වරද මොකද්ද නිවැරදි දේ මොකද්ද කියලා ඒ අයගෙන් ගිහිල්ලා ਵਿਚාරන්න කියනවා. මෙන්න මෙච්චරයි. එතකොට මේ කාරණය තුල එක දෙයක් තමයි අද අපිට පේන්නේ දැන් හැම ශේස්ත්‍රයකටම රටේ යම් ආරක්ෂාවක් රැකවරණයක් දෙමින් තමයි මේ රටක් කරන්නේ. නමුත් අර ධනය නැති කොටසක් ඉන්නවානේ. මෙන්න මේ ගැන හොයලා බලන්නේ නැති එකකින් තමයි මේ ධන මෙන්න මේ කියන අපරාධ රැල්ල දුස්චරිත රැල්ල සිද්ධ වෙන්නේ. මේ කාරණයට තමයි අපිට පොඩි පැලස්තර පිළියම් දාලා කරන්න බෑ. මෙන්න මේ කාරණය හොඳට මේ රටක් තුල මේ කාරණා ඉස්මතු කරගෙන මේ අය කෙරේ වැඩි සැලකිල්ලක් දක්වන්න පුළුවන් නම් මේ වෙනත් දෙයක් නෙවෙයි රට යහපත් තත්ත්වයට හැරෙනවා. ඒ කියන්නේ අමරසිංහ මහත්මයාණනි ධනෙ නැති අයට දැන් අපි දන්නවා ලංකාවේ අපි මේ වෙනකොට සමෘද්ධිලාභීන් ඉන්නවා, වැඩිහිටි ආධාර ලබන ඉන්නවා. ඒ වගේම ආධාර ලබන ගොඩක් පිරිසක් ඉන්නවා. හැබැයි නිකන් මුදල් ලැබීම ඇතුලේ ඔවුන් අපේ දැන් වර්තමාන තත්ත්වය ඇතුලේ ඔවුන් අකර්මණ්‍ය වුණා. හැබැයි ඔබ කියන ඔය කියන ධනය දෙන්න කියන එක ඇතුලේ ධනෙ උපයා ගන්න ක්‍රම දෙන්න පුළුවන්. සමහර විට ඊට වඩා සංකීර්ණ විග්‍රහයක් ඇති අපිට වෙලාව මදි නිසා මම මේ කොටස එකතු කරේ. එහෙම දෙයක් තමයි වෙලා ඇත්තේ. දැන් අපි අහලා තියෙනවා මේ මෑත කාලේදී අපේ රජවරු මේ රටේ රජවරු රට පාලනය කරන කාලේ රාජකාරී ක්‍රමයක් තිබුණයි කියලා. ඒකට රාජකාරී ක්‍රමයක් තුල මිනිසුන්ට හැම කෙනාටම වගේ රැකියාවක් තිබුණා. ඉතින් රැකියාවක් තිබුණ නිසා එදා ඒ ප්‍රශ්න තිබුණේ නැහැ. සමසේ බෙදුනා කියලා ඔබ කියන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා යම්සි සේවයක් කරනවා ඒගොල්ලන්ට වැටුපක් දෙනවා. ඉතින් මෙන්න මේ වගේ සම්පෝෂිත රටක් තුල රාජ්‍ය ක්‍රමයක් තිබුණා කියලා අපි රාජ වංශය දිහා බලනකොටත් පේනවා. ඉතිහාසය දන්න අය මේ ගැන දන්නවා ඇති. ඉතින් ඒ නිසා තමයි ඔය වැව් අමුණු හදලා සියලු දේවල් මේ රටවල් වල විශේෂයෙන්ම අපේ රටේ අපිට මේ අත්දැකීම් තියෙනවා. මේ සියල්ල සිදුවෙච්ච නිසා මෙන්න මේ කියන දුෂ්චරිත අපරාධ සියල්ල අඩු වෙලා ගියා කියලා කියනවා. ඒ වගේම තව එකක් කාරණයක් කියනවා කොහොමද මේක වෙනස් වුනේ? දැන් චක්‍රවර්ති රජවරු හැමදාම පහළ වෙන්නේ නැහනේ. අර විදියට පළවෙනි පුතා, දෙවෙනි පුතා, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි පුතාට යනකම් මේක කරගෙන යන්න පුළුවන් වුණා. අටවෙනි එක්කිනා මේක කරන්න බාරගත්තට පස්සේ එයා බැලුවා ටික දවසක් යනකොට දුප්පත් මිනිස්සු ඇවිල්ලා හොරකම් කරන්න පටන් ගන්නවා. අර ධනය දෙන්න බැරි වුණා. ධනය දෙන්න බැරි වුණාම හොරකම් පටන් ගන්නවා. ඊට පස්සේ දැන් එයාට මතක් කරලා දීලා තියෙනවා මෙතෙන්දි මිනිස්සුන්ට මේ නැති බැරි මිනිස්සුන්ට ධනය දෙන්න කියලා. හරි ඒක සඳහා ක්‍රමවේදයක් යොදන්න.
ඊට පස්සේ මෙයා එන්න කියලා මේ මිනිස්සුන්ගෙන් අහනවා මොකද එහෙම හොරකම් කරන්නේ? එහෙනම් ඇතිබරිකම නිසා දුප්පත්කම නිසා අපි ජීවත් වෙන්නයි කරන්නේ. ඊට පස්සේ රජුරෝ මේගොල්ලන්ට සලකලා සල්ලි දීලා ධනෙ දීලා ඒක කරගෙන තමන්ගේ මව්පියන් දරුදරියන් බලාගෙන හොඳට ජීවත් වෙලා පින් දහම් කරමින් ජීවත් වෙන්න කියලා යවනවා. දැන් මේක බලන් හිටියම තව කුරුසක් මොකද කරේ? තව එක්කෙනෙක් මේක බලන් ඉඳලා මේ විදියට කරොත් රජුරෝත් අපිට ධනෙ දෙනවා කියලා මේක කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාට රජුරෝ අනුකම්පා කරලා අර විදියටම කරා කියලා කියනවා. තුන්වෙනි එක්කෙනාම දැනගත්තා දැන් මේ විදියට කරොත් නම් හරියන්නේ නැහැ. මේ නිසා මේකට දඬුවමක් දෙන්න ඕනේ කියලා රජුරෝ නියම කරනවා හිස ගසා දාන්න කියලා. මෙයාව ගෙනිල්ලා හිස ගසලා දානවා. හිස ගසා දානකොට මිනිස්සු තීරණය කරනවා දැන් හොරකම් කරාම හිස ගසා දානවා නම් අපිට තියෙන්නේ අවි ආයුධ හදාගෙන අපි අපේ දේවල් හොරකම් කරන්න ආවොත් මිනිස්සුම මරලා දාන්නේ. මේ විදියට හොරකම නිසා ප්‍රාණඝාතය හටගත්තා. ප්‍රාණඝාතය නිසා මේ විදියට මේ අකුසල දස අකුසලයෙන් සිද්ධ වෙන්න ගත්තා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ප්‍රාණඝාතය නිසා මිනිසුන්ගේ ආයුෂ පිරිහෙනවා, වර්ණය පිරිහෙනවා. මෙන්න මේ විදියට පිරිහෙන්න ගිහිලා මේ එදා 80 ඒ කාලේ වයස් සීමාව කියනවා 84000ක් වගේ කියලා. මේ වයස් සීමාව භාගයකට බහිනවා කියලා කියනවා. මෙහෙම මිනිසුන්ගේ මෙන්න මේ අදම ක්‍රියා නිසා ප්‍රාණඝාතය, හොරකම, කාම මිච්ඡාචාරය මේ නිසා පිරිහිලා ගිහිලා දිරිඳු දවටපත් වෙනවා කියලා කියනවා. මෙන්න මේ විදිය දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙගෙන යන නිසා කවදාවත් මේ తত্ত্বයට පිළියම් යොදන්නේ නැතුව කිසියම් ආකාරයකින් අපිට විසඳුම් හොයන්න බෑ. මේ අපරාධ වලින්වත් මේ ගොඩ ගන්න හම්බ වෙන්නේ නැහැ. දුෂ්චරිත වලින් ගොඩ ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ ලෝකේ හිරගෙවල් විතරක් නෙවෙයි මේ ලෝකේ හිරගෙවල් පුරවන අමතරව මේ අය ගිහිල්ලා ඊට පස්සේ මහගෙදරට මහහිර ගෙදරටත් වැඩෙනවා. මෙන්න මේ විදිය ක්‍රමයක් ලෝක සත්‍යය අවබෝධ කරගත්තොත් මේක කෙලවර කරන්න බැරි දෙයක්. මෙන්න මේ දස අකුසලයෙන් අපි කොහොමද වළකින්නේ කියන තැනට ඇවිල්ලා මේ අයගේ ඔළුව පෑදුනොත් එහෙම මිනිස්සු ඇවිල්ලා ධර්මය හොයන්න ගන්නවා. ඉතින් දස අකුසලයෙන් වළකිනවා කියන එක දස අකුසලේ කරනවට වඩා අමාරුයි. දස අකුසලේ කරන එකයි අමාරු. දස අකුසලෙන් වළකින එක ලේසියි. මෙන්න මේ ගැන ඔයලා බලන්න ඕනේ. ඒ නිසා මේ දස අකුසලයේ මුල් කරගෙන තමයි මේ බුද්ධ ශාසනයේ බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ. මේ දස අකුසලයෙන් වළකින තැන තමයි ත්‍රිවිධ සුචරිතය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කයින්, වචනයෙන්, සිතින් කරන අකුසල නැති වෙනවා නම් එයා දස අකුසලයෙන් වළකිනවා, කුසලයේ වැඩෙනවා. කුසලයේ වැඩෙනවයි කියන්නේ එයා ඇත්තටම අනිත් පැත්තෙන් ධර්මය අහලා හරියට අවබෝධ කරගන්න කරන්නේ එයාගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා කියන එකයි මේ විදිහට කරන්නේ. මෙන්න මේ ආකාරයෙන් අපි මේ ලෝකයේ මේවා දේවල් සිද්ධ වෙන හේතුඵල ධාම හොයාගෙන මේකට පිළියම් කරොත් මෙන්න මේ කියන දේවල් බොහෝ දුරට අඩු කරන්න පුළුවන් කියන එක අපිට විශ්වාසයි. මේ පිළිබඳව මේ බුද්ධ දේශනාව තුලින් මිසක් වෙන කිසිම විදියකට උත්තර හොයන්න බෑ කියන එක තමයි අපේ අදහස. ධර්මයේ ඖෂධයක්ම තමයි. ඒ කියන්නේ ව්‍යාධි වේදයට අපි අසනීප වුණාම අපට ඖෂධයක් ලැබෙන්නේ ශරීරයට. හැබැයි සිත ලෙඩ වුණොත් අපට හොයන්න වෙන්නේ ධර්මයෙන්ම තමයි ඖෂධ. ඉතින් ඒකයි අපි මාධ්‍යවල නිතර දකින විවිධ දුෂ්චරිතයන් මේ සමාජයේ වෙලාගෙන තියෙනවා නම් එයින් මිදෙන්න වෙන විකල්පයක් ඇත්තේම නැහැ. නීති දැම්මත් ඒ නීති අතරින් රිංගලේ දේවල් සිද්ධ. මොකද නීති නැතුව නෙමෙයි. නීති තියෙන හැම රටකම මේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි අමරසිංහ මහත්මයා ඊටම පැහැදිලි කරන්නේ ධර්මය පිළිපදින කෙනා, කුසලයේ පිහිටන කෙනා, අකුසලයෙන් වැළකෙන කෙනා ඔහු ඖෂධයක් සොයා ගන්නවා මේ සිත නිවන්න. ඉතින් අපි එතුමත් එක්ක යන්න තව චුට්ටක් ඉස්සරහට යන්න කැමතියි. ඔබත් දයාබර ප්‍රේක්ෂක ඔබටත් හිතන කාරණයක් මම මේ මතක් කරන්න යන්නේ. අමරසිංහ මහත්මයාණනි මේ ඔබ දන්නවා ලෝකයේ දියුණු තාක්ෂණයේ හැම තැනම දියුණු වෙලා තියෙන තාක්ෂණය. විද්‍යාව දියුණු වෙලා තියෙන්නේ. ඔබයි මායි අද මේ ප්‍රේක්ෂකයන් හමු වෙන්නේ තාක්ෂණය හරහා. ඉතින් නාසායතනේ
ඒ වගේම ලෝකයේ අනිකුත් ඇමරිකානු, යුරෝපානු, රුසියානු, චීන සමාගම්, ඉන්දියානු සමාගම් හැම හැම ආයතනයක්ම හොයනවා මේ විශ්වයේ තියෙන රහස් මොනවද කියලා. එයාලගේ හොයාගන්න බැරි රහස් බැරිම තැන ඔවුන් තීරණය කරනවා අධිගමලාභීන් ඉන්නේ මේ තේරවාදී බුදුදහම තියෙන ලංකාවේ. ඒ කියන්නේ යම්කිසි ආධ්‍යාත්මිකව හිත දියුණු කරපු උත්තමයන් වහන්සේලා වැඩ සිටියේ මෙහි. නිසා ඔවුන්ගේ ඇහැයම වෙනවා මේ අපේ සද්ධර්මය හදාරන අපේ ලාංකික බෞද්ධයන් කෙරෙහි. හැබැයි අපේ බෞද්ධයන් දන්නේ නැහැ එහෙම දෙයක් අපි ගාව තියෙනවා කියලා. දැන් මට ඒකටත් ඉන්න ඕන. හැබැයි ඔවුන් ඇවිල්ලා නාස ආයතනින් හොයනවා මේ සම්බුදුවරේ පැහැදිලි කරන මේ විශ්වයේ තියෙන රහස් මොවුන්ට පුළුවනි නම් අපි සෑහෙන උත්සාහ ගන්න ඕනේ නැහැ. අපිට සෑහෙන ප්‍රතිඵලයක් ලැබෙයි අපේ මේ පරිශ්‍රණ කරගෙන යන්න. මම එකක් අහන්න කැමතියි. මේ විද්‍යාව දියුණු වෙන්නේ ලෝකේ අල්ලගන්න. ලෝකේ අල්ලගන්න. හැම දෙයක්ම ලෝකේ අල්ලගන්න. ඉතින් මට ඔබෙන් අහන්න තියෙන්නේ ඇත්තටම මේ විද්‍යාව දියුණු වෙලා යහපතක් වෙලාද? එහෙම නැත්නම් මොකුත්ම නැද්ද හිස්ත? අපි නැත්නම් පොලිතින් වෙලාගෙන ඉන්නවද කොවිඩ් මර්ධනය සඳහා? හොඳයි. දැන් විද්‍යාව කොයිතරම් දියුණු වෙලාද කියලා කියනවා නම් අද අපිව ලොකු ග්‍රහණයකට අහු කරගත්තා මේ කාර්මික විප්ලවයක් ගැන අපි කතා කරා, චින්තන විප්ලවයක් ගැන කතා කරා, ලෝකෙ විද්වතුන් පහළ වුණා කියලා. ඒක මහා විප්ලවයක් ලෝකෙ සිද්ධ වුණේ කියලා මිනිස්සු විශාල වශයෙන් ඒ විද්‍යාව පැත්තට ඇදිලා ගියා. ඒ විද්‍යාවෙන් නිෂ්පාදනය කරන දේවල් වලට ඉතා ප්‍රයෝජනවත් දේවල් පවා හොයාගත්තා. මේ යාන වාහන, දුම්රිය, ඊළඟ විදුලි බලය, මේ කියන සියලු දේවල් ඊටාම මිනිස්යාගේ අද මේ කියන ඒ දුරස්ත භාවය නැති කරගෙන මිනිස්සුන්ට එක්තරා විදිහක ඉතා පහසුවෙන් තමග කටයුතු කරගන්න දේවල් ඇති වුණා. ඒක කාටවත් නැහැ කියන්න බෑ. හැබැයි මේක දියුණුව කියලා කියන්නේ මේක අධ්‍යාත්මික දියුණුවක් නෙවෙයි, මේක ඇත්තටම බාහිර දියුණුවක් පමණයි. බාහිර දියුණුව කියලා කියන්නේ මේ පංචකාම ආස්වාද විඳින්න තමයි මේ ඔක්කොම කරන්නේ. මිනිසුන්ට තියෙන්නේ මේ ඇස කන නාසය දිවකය ඔස්සේ මිනිස්සු ආස්වාද ලබන්න තමයි මේවා යොදාගත්තේ. වෙන කිසිම දෙයකට නෙවෙයි. ඒ නිසා කවදාවත් මේ බුද්ධ දේශනාව බුදුන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා කිව්වත් නැතත් අපිට දැන් පේනවා මේ ආස්වාද විඳලා කෙනෙකුට කාටද හරි ගිහිල්ලා තියෙන්නේ. මේ හැම කෙනෙක්ම ආස්වාද විඳපු හැම කෙනාම අවසානයේ දුකටපත් වෙනවා. කියන්නේ ආස්වාදයේ විඳින්න පුළුවන් සීමිත කාලයක් පමණයි. ඒ විදිහට තමයි මේ සත්ව ප්‍රජාව හැඩගැහිලා තියෙන්නේ. මේක විඳ ගන්න බැරි වෙනකොට මේ ලෝක ධර්මතාවය කියන්නේ හේතුඵල ධම. නැත්නම් පටිච්චසමුප්පාද ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය තුල මේ ආස්වාද විඳින්න බැරි වෙනකොට ඒ තුල එයා ගොඩනගන කර්ම රැස් කිරීම හේතු කොටගෙන ඒ පටිච්චසමුප්පාද චක්‍ර ධර්ම නැත්නම් න්‍යාය ධර්මයේ තුල එයා භවයක් ගොඩනගා ගන්නවා. භවයක් ගොඩනගාගෙන ಜಾති පහල කරගෙන නැවත ඉපදෙනවා. ඉපදී දුක් විඳිනවා. මේක තමයි මෙන්න මේ විද්‍යා දියුණුවෙන් කවදාවත් කෙනෙකුට කරන්න බෑ. ඉතින් මේ එක පැත්තක්. අනිත් පැත්තෙන් අපිට හිතලා බලන්න පුළුවන් නම් ඇත්තට මේ හැම ප්‍රශ්න වලටම අපේ බලන්නේ දැන් අද අපේ රටවල අය පවා බලන්නේ හුඟක් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න යන්නේ බටහිර කවුරු හරි විද්‍යාඥයෙක් මොකද්ද කියලා තියන්නේ, බටහිර උගතෙක් මහාචාර්යවරයෙක් මෙතන විශේෂඥයෙක් මොකද්ද කියලා තියෙන්නේ කියලා ඒ පැත්තටම තමයි ඔළුව හොයලා බලන්නේ. ඉතින් අපේ රටවල් බොහොම සම්පෝෂිත රටවල්. මේ රටේ තාක්ෂණය කොයිතරම් දියුණු වුණාද මිනිස්සුන්ගේ යහපතට. මේ වගේ වැව් බැඳි රටක්. මේ තාක්ෂණයේ උපරිමයේ ප්‍රයෝජනය අරන් තියෙනවා. වැව හදුවා ඊට පස්සේ දාගැස් පැදුවා. මේකේ තාක්ෂණය කාලගත තියෙන්නේ අවුරුදු 3000 පරණ වැව් තියෙනවා මේ රටේ. කොහොමද මොනතරම් කාලාන්තරයක් තිස්සේ මිනිසුන්ට යහපත ගෙනල්ලා දුන්නද? මෙච්චර දේවල් දියුණු වෙච්ච තාක්ෂණයක් තිබිච්ච රටක මේවා සියල්ල බැහැර කරලා අපිව යම් ආක්‍රමණවලට කොටු වුණා එදා ඉඳලම.
ඉතින් ඒ ඉදා ඉඳලා කොටු වෙච්ච නිසා ඔබතුමා කිව්වා වගේ මේ බුදු දහම කියන එකේ අපිට හම්බෙන්නේ පන්සලේ සමහර විට අර Hindu සහ තවත් ජෛන ආගම් වලින් ගත් ඒවා කවලම් වෙලා අපිට හම්බෙන්නේ අපේ බුදු දහම බුද්ධ දර්ශනයේ තියෙන පන්සලකට වඩා අරවේ ආభాසයේ ලැබපු පුද පූජා වලින් යම් යම් දේවල් කරන පන්සලේ පැත්තක දේවාලයක් තියෙන මෙන්න මේ වගේ ක්‍රමයක් අද පහළ වෙලා තියෙනවා. ඒ නිසා මොකද එහෙම වුනේ අර විදේශ ආක්‍රමණ නිසා මේ රට දිහාමයි වැඩි දෙනෙක් බලන් හිටියේ. මොකද මේක හරි සම්පතක්. ඒ නිසා එදා ඉඳලා ඒ වගේ හැමෝම ආවා. ඇවිත් අන්තිමට අපේ රට විදේශ කියන්නේ බටහිර අධිරාජ්‍යවාදීන් ආක්‍රමණය කළා. ඊට පස්සේ අපේ රටේ මිනිස්සු මෙරට පාවා දුන්නා මේ දේවල් ගැන ඉතිහාසය දන්න අය මීට වඩා විවෘතව කතා කරලා බලන්න ඕනේ මොකද්ද අපිට වුනේ කියලා. අපි කොයි තරම් පීඩා විඳපු જાතියක්ද? අපේ රජවරු කොච්චර මැරුවද? අපේ ජනතාව කොච්චර මැරුවද? මෙහෙම කරලා බැරි තැන අද අර තාක්ෂණ දියුණුවත් එක්ක දැන් රට අල්ලගන්න මේකට එන්නේ නැහැ. අනියම් ආකාරයෙන් රට අල්ලන ක්‍රමයක් තමයි අපිට හම්බුනේ ගෝලීයකරණය කියලා. ගෝලීයකරණයටදී අන්තිමට අපේ තිබිච්ච දේවල් සියල්ල නැත්තටම නැති වෙලා ගිහිල්ලා අද මේ වගේ කොවිඩ් වගේ හැදිච්ච කාලෙක අපිට උඩ බලාගෙන ඉන්න සිද්ධ වුණා. නැත්තම් ඒ රටවල් දිහා බලාගෙන ඉන්න වෙනවා. ඒවෙන් එන දේ නැත්තම් අපි කාලත් ඉවරයි. මෙන්න තාක්ෂණික දියුණුවේ අනියම් ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා. ඒ නිසා කවුරුත් මේ ගැන තර්ක කරන එකේ තේරුමක් නැහැ. අපි පිළිගන්නවා ඒවා. නමුත් ඒවා ලෞකික දියුණුව කියන්නේ භෞතික දියුණුව නෙවෙයි. ඒ නිසා අපේ භෞතික දියුණුවට ලොකු පහරක් වැදිලා තියෙනවා. මොකද මේ රට මෙහෙම එකක් නෙවෙයි. අපේ පන්සල මූලිකව පන්සලේ නායක හාමුදුරුවෝ නැත්තම් පණ්ඩිත හාමුදුරුවෝ කියන්නේ මගපලලාභී ස්වාමින් වහන්සේ කෙනෙක්, මගපලලාභී උතුමෙක් එදා පන්සලේ හිටියා. අපේ මිනිස්සුන්ට පුළුවන්කම තිබුණ රාජකාරී කරලා විවේක කාලය තුල නිතර පන්සලට යන්න. පන්සලට ගිහිල්ලා බණ අහලා ඉතින් මේ නිවන් මඟ සාක්ෂාත් කරපු පිරිසක් මේ රට තුල පහළ වුණා. අද තාක්ෂණික විප්ලවයෙන් පන්සලට මොකද වෙලා තියෙන්නේ? දැන් අද පන්සල තියෙන්නේ අද පන්සලට මිනිස්සු එනවද? අද පන්සලට මිනිස්සු එන්නේ නැහැ. පන්සලට යන්න ඕනේ නැහැ බණ අහන්න. බණ අහන්න පුළුවන් රූපවාහිනිය දාගත්තම නැත්නම් ඉන්ටර්නෙට් එකේ තියෙන ඕනේ තරම් වෙබ්සයිට් එක විදිය බණ තියෙනවා. දැන් පන්සලට මොකද උනේ? පන්සල කියන එක නාම මාත්‍රික වෙලා දැනට පවතිනවා. තව ටිකක් කල් යනකොට තාක්ෂණය ඔස්සේ අපිට මීට වඩා දේවල් පින්කම් කරන්නත් වෙන්නේ සමහර විට මේ තාක්ෂණය ඔස්සේම තමයි. දැන් අද පන්ති පවත්වන්න වෙලා තියෙනවා ඉස්කෝලේ ළමයින්ට Zoom තාක්ෂණය ඔස්සේ. ඒ වගේ. ඉතින් ඒ වගේ ඔන්ලයින්. ඉතින් ඔන්ලයින් සමහර විට මේ දේවල් කරන්නත් පුළුවන් වෙයි. ඉතින් එන වගේ දෙයක් එනකොට අපේ සාර ධර්ම දියුණු වේද පිරිහෙයිද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපිට නිවන් දකින මගට තියෙන බාධාවක් හැටියටයි මම මේවා දකින්නේ. ඉතින් අමරසිංහ මහත්මයාණනි Zoom තාක්ෂණින් නිවන් අවබෝධ කරගන්නට හැකියාව එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද කියලා දැන් ප්‍රේක්ෂකොත් හිතන්න පුළුවන් මේ එහෙමත් කාලයක් ඇයිද කියලා. දැන් මම ඔබෙන් අහන්නේ දැන් මේ මෙච්චර මේ තාක්ෂණය දියුණු වෙලා තියෙද්දි මේ තාක්ෂණික මෙවලන් අපිට පාවිච්චි කරගෙන අපේ මේ සංසාර ගමන එහෙම නැත්නම් මේ කියන ගැඹුරු දර්ශනය අපිට තේරුම් ගන්න හැකියාවක් තිබේද? නැත්තම් මේ බාධාව දැන් ඔබ කියන්නේ ඔබ විග්‍රහ කරගෙන එනවා භෞතික දියුණුවක් වුණාට මේක ආධ්‍යාත්මික දියුණුවක් වෙන්නේ නැහැ. හැබැයි මේක මං අහන්නේ මේ බාධාව අපිට මග හරවගෙන අපිට බැරිද මේ මෙවලම් පාවිච්චි කරගෙනම නිවනට යන්න. දැන් මේකත් අපිට මේ ධර්මානුකූලව තමයි විග්‍රහ කරගන්න වෙන්නේ. දැන් මමත් මේ තාක්ෂණය ඔස්සේ මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. දැන් කෙනෙක් මටම ඇඟිල්ල දික් කරන්න පුළුවන්. එහෙනම් ඔබතුමා මමත් ඔය කරන්නේ තාක්ෂණයම නේද ප්‍රයෝජන ගන්න කියලා. ඔව්. ඒක අවංකම කියනවා ඔව් කියලා නැවත වරක්. ඇයි මම එහෙම කරන්නේ? දැන් ලිඳේ වැටිච්ච මිනිස්සේ කොහෙන්ද ගොඩ එන්න තියෙන්නේ? ලින්ක් කටින්ම තමයි. ඔය ලින්ක් කටින්ම ගොඩ එන්න එපයි. ඒ නිසා මේ තාක්ෂණය ඔස්සේ අපි වැටුණා නම් වලකට
ඒ වලෙන් ගොඩ එන්න එතනම පාවිච්චි කරන්න වෙනවා කියන එක තමයි මට කියන්න පුළුවන්. ඒ නිසා මමත් මෙහෙම පාවිච්චි කරනවා. මම මේ ටික කියන්න ආවේ නැත්තම් දැන් මම මේක කියනවාද කියන එක හරිද නැද්ද වැරදිද කියලා බලන එක ධර්මානුකූලව බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේ දේශනා කරලා තියෙන ක්‍රම අපි කියලා අපි නෙවෙයි උග දෙනෙක් බෞද්ධයෝ දන්නවා. ඒ අනුව හිතලා බලන්න පුළුවන්. නමුත් මීට වඩා නිවන් දකින්න නම් මූලික වශයෙන් බණහන්න වෙන්නේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුදම් ප්‍රතිපදාව කියලා හතරක් තියෙනවා. මේක කොහෙවත් ඇතුළත් වෙන්නේ නැහැ තාක්ෂණය ගැන පිළිබඳව. පරතෝ ഘോഷය කියලා කියන්නේ අපිට හමු වෙලා බණහන්න ඕනේ. හමු වෙලා කියන්නේ මූලිකම ධර්මය අහන්න කල්යාණ මිත්‍රයෙක් සේවනය වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයාගෙන් බණ අහන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි සද්ධර්ම සේවනය කරන්න පුළුවන් වෙන්නේ. මෙතනින් තමයි යෝනිසෝ මනසිකාරය කළ නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ අදට අපට කාලය ඔන්න මගහැරෙනවා, අවහිර වෙනවා, බාධා වෙනවා. මේ කියන තොරතුරුත් එක්කම මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ඔබේ දහම් ගැටලුවක් ආවතින් දහම් පුස්තකාලයක් එතුමා මේ කියන්නේ අවබෝධයෙන් මට ආඩම්බරයක් හිතෙනවා. අපට මෙවැනි උගතුන් වියතුන් ඕන වෙන්නේ පොත්පත් ලියා පුස්තකාල පුරවන්න නෙමෙයි. මේ කියන දහම් කාරණා අපිට අහලා අවබෝධ කරගන්න. එතුමා අවබෝධ කරගත් දෙයක් තිබේ නම් අපටත් අවබෝධ කරගන්න වාසනාව ශක්තිය ලැබෙන්න ඕන. ඔබට අවස්ථාවක් තියෙනවා, පින්වන්ත අවස්ථාවක් 071 4යි 686යි 242 අංකයට අමතරන්න. ඒ වගේම WhatsApp මාර්ගයෙන් ඔබට පුළුවන් 071 4යි 61යි 88යි 71 WhatsApp මාර්ගයෙන් කතා කරන්න පුළුවන් එතුමාට. ඉතින් අපේ හෘදේ TV නාලිකාවට ඔබ කතා කරන්න එහෙම බැරි වුණොත් අපිට කතා කරන්න අපි සම්බන්ධ කරලා දෙන්නම්. හෘදේ TV ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල 077 321 39 66. අපිට එල් අමරසිංහ මහත්මයාණනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා, නිරෝගී සම්පන්නිය ලැබේවා, මේ ලෝකයේ සැනහේවා. මේ තියෙන කොරෝනා වසංගතයෙන් මිදලා එතුමා මුලින්ම අදිෂ්ඨානයක් කරා වගේ ඒ අදිෂ්ඨානය සඵල වේවා. ඔබතුමාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන ගමම් දයාබර ප්‍රේක්ෂක ඔබට දයාවන්ත වූ සෙනෙහවන්ත වූ හෘදේ TV නාලිකාව හෙළ සංස්කෘතියෙන් අපි සමුගෙන යන සූදානම්. ඔබට නිරෝගීමත් සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්. ඒ වගේම වැඩසටහන මෙහෙවන ඔබතුමාටත් ඒ වගේම මේ ආයතනයේ අධිපති මහත්මයාටත් ඒ ආකාරයෙන්ම නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම කරුණු හේතු වාසනා වේවා, පාරමිතා ශක්තියක් බවට පත් වේවා. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා. මේ අවස්ථාවේදී මේ මූණපාල තියෙන මේ කොවිඩ් කියන මාරක උවදුරෙන් සියලු ලෝක සත්වයාටම මිදෙන්නට අපි සියලු දෙනාම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු. සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.